හරි සුබ දවසක් ඔයගොල්ලන් හැමෝටම. අද අපි උදේත් කතා කරා 13 ශ්‍රේණියට අදාළ කොටසක්. මම හිතන්නේ 13 ශ්‍රේණියේ ඉන්න කට්ටියත් ඇවිල්ලා ඇති. ඒ වගේම 12 ශ්‍රේණියට අදාළව ඒ කියන්නේ 2022 විභාගයේ පෙනී සිටින ඕගොල්ලන්ට තමයි මේ කොටස මූලිකව කරන්නේ. මම උදේ කිව්වා මේකේ මම කරන අරමුණ නැවත සැරයක් මේ අලුතෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා කියන්නම්. මේ විදිහට මම හැමදාම උදේට 13 ශ්‍රේණිය සහ 12 ශ්‍රේණියට අදාළව විෂය නිර්දේශ වලට වෙන වෙනම MCQ පහකුත් ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න එකකුත් කරනවා. ඔය කරන ප්‍රමාණය චුට්ට වැඩි කරනවා. මොකද ලොකු ප්‍රමාණයක් එකපාර සාකච්ඡා කරන්න නැතුව වාට පොඩ්ඩක් මේකට අවතීර්ණ වෙන්න අවස්ථාවක් දෙනවා. විදිහට ටික දවසක් අපි පොඩ සාකච්ඡා කරමු. දැන් මම කතා කරන්න හදන්නේ 12 ශ්‍රේණියේ කොටස. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ අද හවස 6ට තියෙනවා සමස්ත විෂය නිර්දේශයෙන් ඇදිච්ච ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එකේ පේපර් 1 එක. ඒකටත් ඔයාලට සම්බන්ධ වෙනවා. ඒක තියෙන්නේ 6ට. හරි. අපි බලමු එහෙනම් ප්‍රශ්න පත්‍රයේ මේ 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව තියෙන කොටස. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නය බලන්න. පහත දැක්වෙන ප්‍රකාශන පිළිබඳ අවධානය යොමු කරන්න කියලා තියෙනවා. හරි. එනව ඒ දිනවා ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම ගිණුම්කරණයේ මූලික කාර්යයයිලු. හරි. ඊට පස්සේ ඔන්නෝම කරුණු තුනක් තියෙනවා. අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ බලමු. ඉහත දී ඇති ප්‍රකාශ වලින් කුමන ප්‍රකාශය එහෙම නැත්නම් ප්‍රකාශ නිවැරදිද කියලා අහන්න. හරි. එතකොට බලමු දැන් අපි ප්‍රකාශ දිහා බලමු. දැන් ඔයා හොයන්න ඕනේ මේ වලින් හරි ඒවා. එහෙම නැත්නම් නිවැරදි. පළවෙනි එක තියෙන්නේ මොකද්ද? ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම මූල්‍ය ගිණුම්කරණයේ මූලික කාර්යය. ඔව්. ඇත්තටම පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම තමයි මූලික කාර්යය වෙන්නේ. ඒකම විතරක් නෙමේ තවත් අරමුණු තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු sannivedanaya කිරීම තමයි මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ කියලා. නමුත් මූලික අරමුණ වෙන්නේ මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. හැබැයි පමණක් කියලා තිබ්බනම් ඒක ගන්න විදිහක් නැහැ. නමුත් මේ තුල අදාළ අරමුණක් කියවෙන හින්දා මූලික අරමුණක් කියවෙන්න මේක අපිට නිවැරදි ප්‍රකාශනයක් වශයෙන් ගන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි එක තියෙනවා B ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කිරීම ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ. ඔව්. ගිණුම්කරණයේ මූලික ප්‍රධානම අරමුණ ගිණුම්කරණයේ සමස්ත ගිණුම්කරණයේ අරමුණ වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු sannivedanaya කිරීම. ඊළඟට C විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන බාහිර පාර්ශවයන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන. නෑ අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණය තුළ අපි මූල්‍ය ප්‍රකාශන කොටස් දෙකක් හදනවා. එකක් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සහ අනිත් එක විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පහයි. මොකද්ද? ලාභ අලාභ සහ වෙනත් විශ්ීන ආදායම් ප්‍රකාශනය, ඊට පස්සේ මූල්‍ය දත්ත ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ගිණුම් ප්‍රතිපත්ති හා සටහන්. ඔය පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන අපි පිළියෙල කරන්නේ LKS 1ට අනුව. ඒ වගේම විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කොටසකුත් තියෙනවා. ඒවා පිළියෙල කරන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ භාවිතය සඳහා. එතකොට ඒ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වල ටිකක් විස්තරානුකූල තොරතුරු ඇතුළත් වෙනවා. ඒවා බාහිර පාර්ශවයන් ලබා දීමක් කරන්නේ නැහැ. නමුත් අර පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනම ලබා දෙන්නේ. යනවා C කියන ප්‍රකාශන අපිට නිවැරදි එකක් විදිහට ගන්න බෑ. යනවා A සහ B අපිට නිවැරදි ප්‍රකාශන විදිහට ගන්න පුළුවන්. ඒ අනුව පිළිතුරු අංක වෙන්නේ පිළිතුරු අංක 4. හරි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු අංකය වෙන්නේ 4. නිවැරදි නම් හරි දාගන්න. වැරදි නම් ඒ වැරද්ද මොකක්ද උනේ කියලා තේරුම් ගන්න. නැවත වගේ ප්‍රශ්නයක් આવුත් ඒ තුල වරද්දන්න එපා. හරි. ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟට දෙක මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව. අපි මේ කතා කළා දැන්ට 13 ශ්‍රේණියේ ඉන්න අය ඉන්නවා නම් ඒගොල්ලන් දන්නවා අපි මේ කොටස කතා කළා. මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගන්න ලබන අයිතමයන් මිනුම්කරණය කිරීම සඳහා යොදාගත හැකි පහත කුමන මිනුම්කරණ පදනම්ද කියලා අහනවා. හරි. ඔයා දන්නවා ඒ තුල අපි සාකච්ඡා කරපු කොටස් කිහිපයක් තිබ්බා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන, ඊට පස්සේ මේ මූල්‍ය ප්‍රකාශන අරමුණු වගේ කොටස් කිහිපයක්ම කතා කරා. ඒ තුල තිබ්බා මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරලා තිබ්බා. ඒ වගේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මිනුම්කරණේ මනින්නේ කොහොමද කියලා අපිට දීලා තිබ්බා. පදනම් කිහිපයක්. ඒකේ ප්‍රධාන පදනම් දෙකයි. එක පදනමක් තමයි මොකද්ද? ඓතිහාසික පිරිවැය. අනිත් එක ප්‍රවර්තන අගය. මේ ප්‍රවර්තන අගය තුල කීයක් තිබ්බද? මතක් කරගන්න දැන් ඔයාලට මේ දන්න දේවල් තියෙනවා. කීයක් තිබ්බද? ප්‍රවර්තන අගය තුල තිබ්බා කොටස් 3ක්. එකක් සාධාරණ අගය, අනිත් එක ඉෂ්ට කිරීමේ අගය හෝ ප්‍රයෝජ්‍ය අගය, අනිත් එක ප්‍රවර්තන පිරිවැය. ඔය ටිකනේ. එතකොට අපෙන් අහන්නේ කුමන විනුම් කරන පදනම? බලමු පිළිතුරු ටික. ඓතිහාසික පිරිවැය. ඔව් ඒක හරි.
වර්තන පිරිවැය. ඒ කියන්නේ ප්‍රවර්තන පිරිවැයටම කියන සමාන වචනයක් තමයි වර්තන පිරිවැය කියන්නේ. ඒකත් හරි. සාධාරණගේ ඒකත් හරි. උපලබ්ධියගේ නෑ එහෙම එකක් නැහැ. උපලබ්ධියගේ ගන්න බෑ. ඒ අනුව A B C තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මේ වෙන්නේ බිනුම් කරන පදනම්. ඒ කියන්නේ මූල ප්‍රකාශ මූලිකාන් අපිට මනින්න පුළුවන්. ඒවල වටිනාකම නිර්ණය කරන්න පුළුවන් ආකාර තමයි මේ තියෙන්නේ A B C. D ගන්න හැකියාවක් නැහැ. ඒ අනුව A B C පිළිතුරු අංක වෙන්නේ පිළිතුරු අංක 3. හරි දෙවෙනි ප්‍රශ්නේ සඳහා 3. ටිකක් තියරි වලට බර ප්‍රශ්න දෙකක් නේ තිබේ. හරි ඊළඟ ප්‍රශ්නයටත් යමු. පහත ගිණුම් කරන සමීකරණය මත ගණන සටහන් කර තනිපුද්ගල ව්‍යාපාරයක් වන අසේලගේ ව්‍යාපාරයේ හටගත් ගණදිනුවක් නිසා පහත බලපෑම් වාර්තා කර ඇත. හරි. මෙන්න මේ බලපෑම තියෙනවා. මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔය වත්කම් වල බිඳුවයි බලපෑම හිමිකම් 80000ක් තියෙනවා. වගකීමුත් 80000ක් තියෙනවා. ඔන්න ඔය බලපෑම තමයි තියෙන්නේ. හරි. අපෙන් අහන්නේ එම ගණදිනුව වෙනුවේ පහත පිළිතුරු අතරින් කුමක්ද? අර හිමිකම් 80000යි ඒ වගේම වගකීම් 80000යි ඇති උනේ මේ කියන ඒ වලින් මොකක් මතද කියලායි අහන්නේ. හරි. එහෙනම් බලමු. අංක 1 රුපියල් 80000ක් ගෙවිය යුතු ණයක් චෙක් පතකින් ගෙවීම. දැන් බලන්න 80000ක් ගෙවිය යුතු ණයක් චෙක් පතකින් ගෙවුවම අපි මේක ලියාගමු. ඔයාලට මම චුට්ටක් මේකෙන් ඉගෙන ගන්නත් එක්කම කියන්නම්. මොකද ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. එතකොට 80000ක් චෙක් පතකින් ගෙවුවහම මොකද වෙන්නේ? ණයක් ගෙවුවහම ඍණ 80000යි ඍණ 80000යි. මේ මේක නෙමෙයි තිබ්බේ. එහෙනම් මේ පළවෙනි පිළිතුර ගන්න හැකියාවක් නැහැ. හරි? ඊළඟ දෙවෙනි එක. රුපියල් 80000ක උපචිත වියදමක් චෙක් පතකින් ගෙවීම. උපචිත වෙච්ච එකක් වගකීමක් චෙක් පතකින් ගෙවීම. එතකොට ඍණ 80000යි ගෙවලානේ. ඒ අනුව ඍණ 80000යි හොඳයි. දෙවෙනි එක. ඒක ගන්නත් බෑ. ඊට පස්සේ රුපියල් 80000ක අමතර ප්‍රාර්ථනයක් මුදලින් යෙදවීම අංක 3. එහෙනම් ධන 80000යි ධන 80000. මේ ගන්න බෑ. මේ බලපෑම නෙමෙයි. ඊට පස්සේ 4 බැංකු අයරාවක් පිළියෙදී රුපියල් 80000ක ණය හිමියන් චෙක් පතකින් පියවීම. අයරාවක් තියෙනකොට චෙක් පතකින් පියවන. එහෙනම් මොකද වෙන්නේ? චෙක් පතකින් අයරාවක් තියෙනකොට පියවනකොට අයරාවක් කියලා කියන වගකීමක් නේ. තවදුරටත් අයරාව වැඩි වෙනවා. එහෙනම් ධන 80000යි මේ අයරාව. ඒ වගේම ඍණ 80000යි මේ ණය හිමි. හරි. ඒක සුද්ධ බලපෑම ගත්තොත් බිඳුව. දැන් 5 රුපියල් 80000ක ලද වට්ටමකට යටත්ව 80000ක් නේ 8000ක් නේ යටත්ව රුපියල් 80000ක ණය හිමියන් පියවීම සඳහා පියවීමට රුපියල් 72000ක මුදලක් අයිතිකරු තම පෞද්ගලික මුදලින් ගෙවි. හරි. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? මෙතන එන්න ඕනේ 8000යි. යටත්ව රුපියල් 80000ක ණය හිමියන් පියවීම සඳහා 70000ක මුදලක් ගෙවලා තියෙනවා. හරි. එහෙනම් පිළිතුරු අංකය 5 වෙන්නේ මොකද්ද? 80000ක් ණය හිමියන් අඩු වෙනවා. ඍණ 80000යි පියවීමට අයිතිකරු තම පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා. එහෙනම් ධන කීයද? 72000යි ධන 72000යි මේ මොනවද? හිමිකම් වැඩි වෙනවා. මොනවා නිසාද? ප්‍රාග්ධනයේ වශයෙන්. ඒ වගේම ධන 8000යි මේ මොකක්ද? මේ තියෙන්නේ ප්‍රාග්ධනයේ වැඩිවීම. මේ තියෙන්නේ මොකක්ද? මේ ලද වට්ටම්. හරි. ඒ අනුව මේක තමයි සුද්ධ බලපෑම වෙන්නේ. ඒ අනුව ඍණ 80000යි සහ ධන 80000. හරි. ඒ අනුව පිළිතුරු අංක 5 තමයි නිවැරදි වෙන්නේ. හරි. බලන්න. හරි. පිළිතුරු අංක 5 තමයි නිවැරදි වෙන්නේ. ඔයාට පැහැදිලි වෙන්නේ නැති එතනදී උනේ අයිතිකරු තමයි මේ ගෙවුනේ. හරි. ඒතර අයිතිකරු මේක ගෙවනකොට එයා ගෙවපු මුදලින් හිමිකම වැඩි වෙනවා. මොකද අයිතිකරු ව්‍යාපාරයේ මොන හරි ගෙවීමක් කළොත් එහෙම ඒක ඔහු ප්‍රාර්ථනීය දෙව්වාසේ සලකන. හරි. අයිතිකරු ව්‍යාපාරයේ යම්කිසි ගෙවීමක් කළොත් එය ප්‍රාර්ථනීය දෙව්වාසේ තමයි සලකන්නේ. ඒ අනුව ඒ නිසා
හිමිකම වැඩි වෙනවා. ඒ වගේම ලද වට්ටම් කියන්නේ ආදායම් මේ හින්දා හිමිකම වැඩි වෙනවා. සහ මේ කියන වටිනාකම් දෙකේම ප්‍රමාණයෙන් වගකීම් අඩු වෙනවා. මොකද ණය හිමියා පිය වෙන නිසා. හරි. යන සුද්ධ බලපෑම ගත්තොත් එහෙම ණය හිමියා 80000ක් අඩු වෙනවා. ඒ වගේම හිමිකම 80000ක් වැඩි වෙනවා. මෙතන එන්න ඕනේ අර මෙතන ඍණ කියලා එන්න ඕනේ. හරි. ඍණ වාට හරියටම දෙනවා නම් මෙතන ඍණ 80000 දෙනවා. මෙතන මිස් වෙලා එක ඍණ 80000යි ධන 80000යි වෙන්නේ. නැත්නම් මෙහෙම සමාන වෙන්නේ නැහැ නේ. මෙතන ධන තිබ්බොත් එහෙම. ඔයා දන්නවනේ. සමාන ලකුණේ වම් පැත්ත සහ දකුණු පැත්ත සමාන වේද කියලා. ඒ අනුව ඍණ 80000යි ධන 80000යි වෙන්නේ. මේ තියෙන්නේ ප්‍රශ්නාංක 3. පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 5. හරි. ඊළඟට යමු. 4. මොකද? ගිණුම් කරන ක්‍රියාවලිය තුල පහත පියවර සිදුවන නිවැරදි අනුපිළිවෙල කුමක්ද කියලා අහනවා. හරි. එතකොට මොකද්ද මේකේ අනුපිළිවෙල බලමු. අංක 1 එක නෙමෙයි A ලෙජර් ගිණුම් තුලනය කිරීම තියෙනවා. B තියෙනවා ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම තියෙනවා. ඒ වගේම ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීම තියෙනවා. ඊළඟට ශේෂ පිරික්සුම පිළියෙල කිරීම තියෙනවා. ඊ තියෙනවා ජර්නල් සටහන් ලෙජරේට පිටපත් කිරීම. ඔන්න තියෙනවා මෙතන පිළිවෙල දක්වලා කොටස් 5ක්. හරි. අපි මේකේ නිවැරදි පිළිවෙල දක්වනවා. දැන් ඔයා දන්නවා ගිණුම් කරන ක්‍රියාවලිය අපිට විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රායෝගික ගිණුම් කරන ක්‍රියාවලිය ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා තවත් ආකාරයක් තියෙනවා හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, අර්ථකථනය කියලා ওই විදිහට ක්‍රියාවලියක් තියෙනවා. ඒකත් හරි. දැන් මෙතන තියෙන මේ ප්‍රායෝගික ගිණුම් කරන ක්‍රියාවලිය. මොකද්ද ප්‍රායෝගික ගිණුම් කරන ක්‍රියාවලිය? සරලව කිව්වොත් ඉස්සලාම ගනුදෙනු හා සිද්ධීන් වෙනවා. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛනවල සටහන් කරනවා. ඊළඟට මූලික සටහන් පොත්වල සටහන් කරනවා. ඊළඟට මොකද්ද? ලෙජරේ සටහන් කරනවා. ඊළඟට ශේෂ පිරික්සුම් පිළියෙල කරනවා. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. ඔය විදිහට තමයි පියවර ටික එන්නේ. ඔය අතර තව පියවර කිහිපයක් අපිට දාගන්න පුළුවන්. මොනවද? ඔය මූලික සටහන් පොත් වලින් ලෙජරේට පිටපත් කරද්දී අපි ජර්නල් සටහන් තියෙනවානේ. අන්න ඒ වගේ කොටසකුත් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. කොහොම හරි ගිණුම් කරන ක්‍රියාවල නිකන් සරලව අපි හඳුනාගත්තොත් කොහොමද? ගනුදෙනු හා සිද්ධීන් සිදු වෙනවා. ඊට පස්සේ මම අර අමතර එකක් දාන්නම්. ඊළඟ මොකද්ද? මූලාශ්‍ර ලේඛනවල සටහන් කරනවා. ඊට පස්සේ මූලික සටහන් පොත් එහෙම නැත්නම් උපයෝගී පොත්වල සටහන් කරනවා. ඊළඟට ඔය තියෙන වටිනාකම් ටික ජර්නල් සටහනක් තියලා පොදු ජර්නල් එකේ තුන ජර්නල් සටහනක් සටහන් කරලා ලෙජරේට පිටපත් කරනවා. ඊට පස්සේ ලෙජරේ ගිණුම් තුලනය කරනවා. ඊළඟට ඒ ශේෂයන් වල තියෙන හර ශේෂයන් හර තීරුවක දක්වලා බැර ශේෂයන් බැර තීරුවක දක්වලා මොකද කරන්නේ? ශේෂ පිරික්සුම හදනවා. ඊළඟට ශේෂ පිරික්සුමේ තියෙන ආදායම් ටික ආදායම් ප්‍රකාශන දාලා වියදම් ටිකත් ආදායම් ප්‍රකාශන දාලා වත්කම් වකින් හිමිකම් ටික මූලගත ප්‍රකාශන දාලා මූලගත ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනයේ ප්‍රධාන වශයෙන් මූල ප්‍රකාශන විදිහට හදනවා. ඔක තමයි ගිණුම් කරන ක්‍රියාව මම ටිකක් වැඩිපුර විස්තර අනුකූලව කිව්වා. හරි ඒකෙන් අපි දැන් මේ දීලා තියෙන ඒවල නිවැරදි අනුපිළිවෙල මොකක්ද? ඒ ලෙජර් ගිණුම් තුලනය කිරීම. ඒක අංක 1 වෙන්න බෑ. අපි පළවෙනි එක ඉස්සලාම බලමු. මේ තියෙන ඒවලින් ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන පිළිගන්න. ටිකක් මුලින් වෙන්නේ. ඊට පස්සේ ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීම. මූලාශ්‍ර ලේඛන වලින් පස්සේ ශේෂ පිරික්සුම් පිළියෙල කිරීම. ඒක ලෙජරේටත් පස්සේ ජර්නල් සටහන් ලෙජරේ විරවත් කිරීම. ඒක ලෙජර් ගිණුම් වලට කලින් තුලනය කරන්න කලින්. හරි මේ වලින් ඉස්සලාම එක වෙන්නේ මොකද්ද? මොකද්ද? ඉස්සලා වෙන්නේ B නේ. මේ ප්‍රශ්නාංක 4. B. ඊළඟට මොකද්ද? කියන්න බලන්න. ඊළඟට වෙන්නේ මොකද්ද? මූලික සටහන් පොත්වල සටහන් කිරීම. එහෙනම් ඊළඟට C. මූලික සටහන් පොත්වල සටහන් කිරීම. ඊළඟට ලෙජර් ගිණුම් වලට පිටවත් කිරීම. ඉතින් ජර්නල් සටහන් වලින් ලෙජර් ගිණුම් වලට පිටවත් කිරීම. ඊළඟට එහෙනම් E. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරනවා. ඒ අනුව A. ඊට පස්සේ ශේෂ පිරික්සුම පිළියෙල කරනවා. B. මේක ගොඩක් වෙලාවට විභාගය තුල දකින්න පුළුවන් පොදු ප්‍රශ්නයක් 2021 කට්ටියට වාර විභාගය තුල දකින්න පුළුවන්. හරි ලේසි ප්‍රශ්නයක්. ඒ අනුව B C E A D තමයි නිවැරදි පිළිවෙල වෙන්නේ. බලමු අපිට පිළිවෙල දීලා දෙනවා. B C E A D දෙකනේ නිවැරදි පිළිතුරු වන්නේ පිළිතුරු අංක 2. හරිද? මම මුලින් කියන්න හිටියා ඒ වගේම විශේෂයෙන් ඔයා මේකත් මතක තියාගන්න. මේක හැමදාම තියෙනවා. හරි? මොකද පොඩි ප්‍රශ්න පත්‍රයක් ඉඳ වාටත් ලේසි පොඩි කාලයක් රැඳිලා ඉඳින්නේ. හැබැයි මම ඒකත් එක්ක ඔයාට යම් කොටසක් උගන්වීමක් කරනවා. මේ වගේ. හරිද? ඒ හින්දා ඔයාට මම ප්‍රශ්න පත්‍රේ කලින් දානවා. ඊළඟ ප්‍රශ්න පත්‍රෙත් මම හෙට හෝ අනිද්දා ඉක්මනින්ම දානවා. එතකොට ඒකට පිළිතුරු කලින් ලියන්න. කියලා ඒක වෙනම තියාගන්න. පුළුවන් නම් print out එකකුත් අරගෙන ඒකත් ඔයා පිළිතුරු ලියලා එහෙම තියාගන්න. වෙනම ෆයිල් එකක් හදාගන්න. assignments කියලා. හරි? ඊට පස්සේ ඒකේ පිළිතුරු ලියාගන්න. ඊට පස්සේ ඒක ලියලා පන්තියට සම්බන්ධ වෙන්න. හරි?
ඒ වගේම වාට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නත් පුළුවන් හවස දින එක. දැන් මේක තුළ තියෙන ගොඩාක් පහසු ප්‍රශ්න. නමුත් මම අද හවස 6ට ඉඳලා කතා කරන ඒක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක්ම කතා කරන සාමාන්‍ය පැය 4ක් 5ක් යන්න පුළුවන්. ඒ තුළ ගොඩාක් සංකීර්ණ ප්‍රශ්න තමයි කතා කරන්නේ. වාට ඒකට සම්බන්ධ වුණොත් තවත් දේවල් දැනගන්න පුළුවන්. හැබැයි 2022 කියන එකට නම් ටිකක් සංකීර්ණයි. නමුත් ඇවිල්ලා බලන්න අහගෙන හරි ඉන්න. හරි. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ රිවිෂන් එකේ ළමයින් තමයි මේක මම මුලින්ම කරන්න පටන් ගත්තේ 2022 කට්ටියට. නමුත් අනිත් අයටත් සම්බන්ධ වෙන අවස්ථාව දෙන්න ඕනේ කියලා හිතලා තමයි මම මේක කරේ. හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. මේකත් එක්ක දිගටම ඉන්නේ. ඒ වගේම මේ 2022 රිවිෂන් එකත් එක්ක යන සමානුපාතික වැඩක් විතර තමයි කරන්නේ. ඊට අමතරව කොටසකුත් තියෙනවා. මේ පුංචි මතක් කිරීමක් කරේ එකත්. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට තියෙන්නේ ප්‍රශ්න අංක 5. මොකද ව්‍යාපාරික වෙළඳ ණයගැතියන්ගෙන් අයවිය යුතු රුපියල් ලක්ෂ 4ක ශේෂයක් පියවීමට අදාළව ණයගැතියා ව්‍යාපාරයේ අයිතිකරුට ඍජුවම මුදල් ගෙවන ලද. හරි. අයිතිකරු ඍජුව මුදල් ගෙවුවා. මෙම මුදල අයිතිකරු තම පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්නා ලද. මෙම ණයගැතියා නියමිත කාලයේදී මුදල් පියවීම නිසා ඔහුට රුපියල් 20000ක මුදලක් දෙන ලදී. මෙම ගනුදෙනුව නිසා වත්කම් වලට සහ හිමිකම් වලට කරන ලබන බලපෑම මොකක්ද කියලා අහන්න. හරි මොකක්ද කියන්නේ? වෙළඳ ණයගැතියන් අයවිය රුපියල් ලක්ෂ 4ක් ශේෂයක් පියවීමට දාන ණයගැතියා ව්‍යාපාරයේ අයිතිකරුට ඍජුව මුදල් දීලා. يعني ඍජුව මුදල් දීලා. නමුත් ඒක ව්‍යාපාරට අදාළ මුදල. මෙම මුදල අයිතිකරු තම පෞද්ගලික පරිහරණය සඳහා අරගෙන තියෙනවා. මෙම ණයගැතියා නියමිත කාලයේදී මුදල් පියවීම නිසා ඔහුට රුපියල් 20000ක වට්ටමක් දෙන්න ලදී. මෙම ගනුදෙනුව නිසා වත්කම් වලට සහ හිමිකම් වලට කරන බලපෑම මොකක්ද කියලා අහන්න. එහෙනම් බලමු. අපිට දීලා තියෙනවා පිළිතුරු කිහිපයක්ම. හරි. ඒකත් ගිණුම් කරන සමීකරණයක තියෙන ඒවා ගිණුම් කරන සමීකරණ ඉස්සරහම ලියා ගන්න. වත්කම් සහ හිමිකම් වලට බලපෑම විතරයි මේකේ. ඊට පස්සේ සටහන් කරන්න. බලන්න ඕගොල්ලෝ උත්තර ලියපු කෙනෙක් නම් කියන්න බෑ මොකක්ද නිකන් දෙන්නේ. පහ. හරි අපි බලමු පහද කියලා. ඒ අනුව ඔන්න ප්‍රශ්නය වත්කම් සහ හිමිකම් වලට ලියන්න ඕන. ඉස්සලාම 400ක් ලක්ෂ 4ක් මුදල් ලැබෙනවා. ඒක ව්‍යාපාර ලැබෙන්නේ ව්‍යාපාරට අයිති මුදලක්. ඒ වගේම ණයගැතිකෝ අඩු වෙනවා ලක්ෂ මුදල් ලැබෙන්නේ නැහැ පොඩ්ඩක්. මුදල් ලැබෙන්නේ නැහැ. ලක්ෂ 4ක මුදල් ලැබෙන්නේ 3,80,000යි. ඒ වගේම ණයගැතික අඩු වෙනවා මේ මුදල්. ණයගැතික අඩු වෙනවා ලක්ෂ 4ක්. හරි. ඊළඟට හිමිකම අඩු වෙනවා කීයද? 20000ක්. ඒ මොනවද? දුන් වට්ටම්. හරි. ඊළඟට හිමිකම අඩු වෙනවා කීයද? 3,80,000ක් ගැනිලි. ඒ වගේම වත්කම් අඩු වෙනවා 3,80,000ක් මුදල්. හරි. ඔතන බලපෑම වෙන්නේ. එතකොට මෙතන සුද්ධ බලපෑම ලක්ෂ 4ක් අඩු වෙනවා. මෙතන සුද්ධ බලපෑම ලක්ෂ 4ක් අඩු වෙනවා. හරි. එතකොට පිළිතුරු අංකය වෙන්නේ මොකක්ද? පිළිතුරු අංකය වෙන්නේ අංක 1. මම හිතන්නේ ඔයා මේක හරියට කළාද කියලා පොඩ්ඩක් බලන්න. එමය වෙන්නේ. දැන් බලපෑමක් නොවේ වෙන්න බෑ. වත්කම්. ඒතකොට මේක මේ පැත්ත අඩු වෙලා සමාන වෙන්න නම් අඩුම තරමේ වගකීමක් වෙනස් වෙන්න මේකේ වගකීම වෙනස් වෙන්නේ නැහැ. හිමිකම් විතරක් අඩු වීම වුණොත් එහෙම ගිණුම් කරන සමීකරණය සමාන වෙන්නේ නැහැ. අපි දන්නවා සමාන ලකුණේ වම් පැත්තයි දකුණු පැත්තයි මේකෙදි
සමාන විය යුතුයි. හරි. මම බලන්න මේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මොකද්ද මේ කියන්නේ? ඉස්සලාම වට්ටමක් සහිතව මුදල් ලැබීමක් වෙනවා ණය ගැතියකින්. යනවා මුදල් 3,80,000ක් ලැබෙනවා. ණය ගැතියෝ ලක්ෂ 4ක් අඩු වෙනවා. ඒ වගේම දුන් වට්ටම් හින්ද හිමිකම කීයක් අඩු වෙනවද? 20000ක් අඩු වෙනවා. ඊළඟට මේ ව්‍යාපාරයේ මුදල් 3,80,000ක් පෞද්ගලික ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම ගැන්ලි කියන හිමිකම නඩියනකුත් වෙනවා. එයාලා ශුද්ධ බලපෑම ලක්ෂ 4ක් අඩු වෙනවා. ඒ වගේම ශුද්ධ බලපෑම මෙතන මේ කැවිලා ලක්ෂ 4ක් අඩු වෙනවා. ඔක තමයි මේකේ ශුද්ධ බලපෑම වෙන්නේ. හරි. යනවා ඔන්න ඒකත් හරි. ඊළඟ දින ව්‍යුහගත ප්‍රශ්න යනවා අපි ඔන්න ප්‍රශ්න පහ කළා. පස්වෙනි එකට පිළිතුරු අංක 1, ඊළඟ හතරවෙනි එකට පිළිතුරු අංක 2, ඊළඟට තුන්වෙනි එකට පිළිතුරු අංකය 5, ඒ වගේම දෙවෙනි එකට පිළිතුරු අංකය 3 සහ පළවෙනි එකට පිළිතුරු අංකය වෙන්නේ කීයද? පිළිතුරු අංක 4. ඔය තමයි MCQ පහ අපි කරේ. ඊළඟ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ටිකක් ඒකේ හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ. 12 ශ්‍රේණියේ ඔයාලට 13 ශ්‍රේණියේ බලන්න ඔයගලන්ට කරගන්න බැරි වුණොත් හැබැයි එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි. මේ කියනවා පහත ව්‍යුහගත ප්‍රශ්නය සඳහා නිශ්චිත පිළිතුර සපයන්න. මොකද කියන්නේ? සීමිත ඩෙල්ටා. හොඳ අහලා පුරුදු තමයි. පොදු සමාගමේ 2021 1 දිනට පිළියෙල කළ බැංකු ප්‍රකාශනය පහත පරිදි වේ. හරි. ඒ අනුව අපිට දෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශනයේ අවදානද මේක පිළියෙල කරලා තියෙන 2021 1 හරි. ඒ කියන්නේ 2021 1 දිනට පිළියෙල කරපු බැංකු සැසඳුම් ප්‍රකාශනය දෙනවා. ඒකදී දෙනවා සංශෝධන මුදල් පාලන ගිණුමට අනුව ශේෂය රුපියල් ලක්ෂ 4යි. නිකුත් කළ නමුත් ගේමට ඉදිරිපත් නොවු චෙක්පත් 80000යි. ඒ වගේම තැන්පත් කළ නමුත් උපලબ્ධ නොවු චෙක්පත් 1,20,000යි. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කීයද? 3,60,000යි. මේ තියෙන බැංකු සැසඳුම් වලට අදාළ කොටසක්. හොඳ ප්‍රශ්නයක්. මම මේක ඉගෙනගෙන ඇති. දැන් තියරි වල මේ පාඩම හොඳින් අධ්‍යයනය කරලා ඉතින් බැංකු සැසඳුම් කියන කොටස. හරි. මම පොඩ්ඩක් මතක් කිරීම කරන්න අපි ටිකක් ඉක්මනින් සාකච්ඡා කරපු හින්දා මේ අනුව බැංකු සැසඳුම් වලදී මොකද්ද වෙන්නේ? දැන් ඔයා දන්නවා මේකදී අපි මේ සාකච්ඡා කරන්නේ මොනවා ගැනද? මේ බැංකු සැසඳුම් වලට දාලා මේ මුදල් ගනුදෙනු සම්බන්ධ. හරි. මේ ප්‍රධාන මුදල් ගනුදෙනු. මේ ප්‍රධාන මුදල් ගනුදෙනු වලට අදාළව අපි ව්‍යාපාරයේ පවත්වාගෙන යනවා මොකද්ද? ව්‍යාපාරයේ පවත්වාගෙන යනවා මොකද්ද? මුදල් පාලන ගිණුම. හරි. ඒ වගේම මේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම තුළ නියෝජනය වෙන්නේ බැංකුව තුළ ව්‍යාපාරේ නමින් තියෙන ජංගම ගිණුම. කියන්නේ අතන ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු සිද්ධ කරන්නේ අපි බැංකුවේ තියෙන ජංගම ගිණුමක් හරහා. හරි. කියන්නේ කරන්ට් account එකක් හරහා. එතකොට මේ ජංගම ගිණුමට අදාළව බැංකුවත් මේ ගනුදෙනු සටහන් කරනවා. ඒකට කියනවා බැංකු ප්‍රකාශනය කියලා. හරි. එතකොට මේ මුදල් පාලන ගිණුමේ සහ බැංකු ප්‍රකාශනයේ සටහන් කරන ගනුදෙනු මේකේ සටහන් කරන ගනුදෙනු සමාන. එකම ගනුදෙනු සටහන් කරනවා. හැබැයි මේකේ සටහන් කරන්නේ මොනවා විදිහටද? වත්කම් විදියට මේ තුල සටහන් කරන්නේ වගකීම් විදියට. ඔක වෙනස්. හරි. නමුත් මේක නිවැරදිව පිළියෙල කරලා කියනවා නම් මේ දෙන්නම මේකේ ශේෂයන් සමාන විය යුතුයි. ඇයි එකම ගනුදෙනු සටහන් කරනවා නම් බැර ශේෂ සහ අර ශේෂ එහෙම වෙනස් වෙන්න පුළුවන්. නමුත් වටිනාකම සමාන වෙන්න ඕනේ. නමුත් ප්‍රායෝගිකව මේක සමාන වෙන්නේ නැහැ. හරි. ඒකට බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. මොනවද? ඔයා දන්නවා ඉගෙනගෙන තියෙනවා අපි. මොනවද? එකක් කාල වෙනස් වීම. හරි. අනිත් එක මග හැරීම. අනිත් එක වැරදි. හරි. ඔය තමයි මේ ශේෂය අසමාන වීමට හේතු. කාල වෙනස් වීම මැද තියෙන්නේ මොනවද?
කාල වෙනස් වීමට තියෙන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත්. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් පත්. හරි. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් පත්. හරි. ඊළඟට මගහැරීමකට තියෙන මොනවද? ඍජු ප්‍රේෂණ, ඊළඟට බැංකු ගාස්තු. හරි. ඍජු ප්‍රේෂණ තියෙනවා, බැංකු ගාස්තු තියෙනවා. ඊළඟට ස්ථාවර නියෝග යටතේ ගෙවීම් තියෙනවා, ඒ වගේම ලැබීම් තියෙනවා. හරි. වැරදි කොටස් දෙකයි මොනවද? ව්‍යාපාරයේ වැරදි සහ බැංකුවේ වැරදි. හරි. ඔය ටිකනේ හේතු ටික. දැන් නිකුත් කළනම ගේමට ඉදිරිපත් නොව චෙක් පත් කියන්නේ මොකක්ද? නිකුත් කළනම ගේමට ඉදිරිපත් නොව චෙක් පත් කියන්නේ මොනවද? අපි නිකුත් කළා තාම බැංකුවට ගිහිලා නැහැ. එහෙනම් මෙහෙම හිතන්න. අපි නිකුත් කරා නම් අපි සටහන් කරනවා. අපේ පැත්තේ සටහන් කරලා බැංකුවට ගිහිලා නැහැ. එහෙනම් ඒගොල්ලන් සටහන් කරලා නැහැ. හරි. මම මේවට මේක ලේසියෙන් කරන ක්‍රමයක් කියලා දෙන්න. ඊළඟට තැන්පත් කළනම උපලබ්ධ නොව චෙක් පත් කියන්නේ අපි තැන්පත් කළේ අපි සටහන් කළා. එයා සටහන් කළා නැහැ. ඊළඟ ඍජු ප්‍රේෂණ කියන්නේ අපිට ඍජුවම ලැබෙන ප්‍රේෂණ. ඒක බැංකුවට ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් බැංකුව සටහන් කරනවා. ඍජුවම ලැබෙන හින්දා එයා සටහන් කරනවා. නමුත් ඒක අපි බැංකු ප්‍රකාශන වෙනකන් දාන්නේ නැහැ. ඒ නිසා අපි සටහන් කරලා නැහැ. හරි. ඊළඟට බැංකු ගාස්තු. බැංකු ගාස්තු කියන්නේ මොනවද? අපේ ව්‍යාපාරයට මේ සේවාව ලබා දීම වෙනුවෙන් බැංකුව අය කරන ගාස්තු. ඒ හා සම්බන්ධව එයාලා සටහන් කරනවා. අපි දැනගන්නේ බැංකු ප්‍රකාශනය ආපහු. එහෙනම් ඒගොල්ලන් සටහන් කරලා අපි සටහන් කරලා නැහැ. ඊළඟ ස්ථාවර නියෝග මත ගෙවීම සහ ලැබීම. මේ ස්ථාවර නියෝගයක් අපි දුන්නාට පස්සේ ඊට අදාළ ගෙවීමක් හෝ ලැබීමක් අපි නිශ්චිතව දැනගන්නේ බැංකු ප්‍රකාශනයෙන්. එතකම අපි දන්නේ නැහැ. ඒ අනුව ඒගොල්ලන් සටහන් කරලා තියෙනවා. අපි සටහන් කරලා නැහැ. හරි. ඊළඟට ව්‍යාපාරයේ වැරද්දක් නම් අපි වැරදි, එයා හරි. බැංකුවේ වැරද්දක් නම් එයා වැරදි, අපි හරි. හරි. ඔන්න දැන් බලන්න අපේ පැත්තේ වැරදි වගේක් තිබ්බනේ. ඔන්න අපේ පැත්තේ තියෙන වැරදි ටික අපි හදා ගන්න ඕනේ. දැන් ඔයා දන්නවා දැන් එකම දේ දෙන්නේ කරනකොට මොකද කරන්නේ? දැන් එකම දේ ඔයා හිතන්න ඔයයි තව යාළුවෙක් එකම දේ කරනවා. එතකොට මොකද කරන්නේ? ඔයයි එයයි මොකද කරන්නේ? සංසන්දනය කරනවා. ඔයයි එයයි සසඳනවා. හරි? හැබැයි ඔයයි එයයි සසඳන කලින් ඔයා මොකද්ද කරන්නේ? ඔයාට මේකෙන් දිනන්න ඔයා කරන්න ඕනේ ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ වැරදි හදාගන්න. ඒ වගේම බැංකුවයි ව්‍යාපාරයයි සසඳන්න කලින් අපි දිනන්න ඕනේ. ඒ හින්දා අපි මොකද කරන්නේ? අපේ ශේෂය නිවැරදි කරගන්න. අපේ දැනට තියෙන මුදල් ශේෂය තියෙන. අන්නේ මුදල් ශේෂය අපි මේ දින වැරදි ටික ගලපලා නිවැරදි කරනවා. මොනවද වැරදි? ඍජු ප්‍රේෂණ, බැංකු ගාස්තු, ස්ථාවර නියම ගෙවීම ලැබීම. ඍජු ප්‍රේෂණයක් කියන්නේ මොකද්ද? ඍජු ප්‍රේෂණයක් කියන්නේ ලැබීමක්. එන එක හර කරනවා. හරි? බැංකු ගාස්තු කියන්නේ ගෙවීමක්. එන එක බැර කරනවා. ස්ථාවර නියම මත ලැබීම කියන්නේ ඒක ලැබීමක් නේ. එහෙනම් හර කරනවා. ස්ථාවර නියම මත ගෙවීම කියන්නේ එහෙනම් ඒක බැර කරනවා. ඔන්න විදිහට අපි මේ ශේෂය නිවැරදි කරනවා. මොකක් වගේද? සංශෝධිත මුදල් පාලන ගිණුම මත. හරි? සංශෝධිත මුදල් පාලන ගිණුම තමයි මේක නිවැරදි කිරීම කරන්නේ. හරි? ඔන්න දැන් අපේ සංශෝධිත මුදල් පාලන ගිණුමෙන් නිවැරදි කරාට පස්සේ මේ වැරදි ටික හරියද? අපි වැරදි නැහැ. දැන් අපි නිකන් ඉන්න දෙයක් මොකද කරන්නේ? අපි අනිත් එක්කෙනාට කියනවා මේ මගේ හරි. ඔයාගේ වැරදි. මොනවද යාගේ වවුල්? අපි ඊට පස්සේ මොකද කරන්නේ? අපේ තියෙන නිවැරදි ශේෂය භාවිත කරලා. ඒ කියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයයි එයාගේ ශේෂය මොකක්ද? බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අපි මොකද කරන්නේ? සසඳනවා. ඒ සඳහා හදනවා ප්‍රකාශනයක්. මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශන. ඒක තමයි මේ පාඩමේ සම්පූර්ණ තියරි එක ඔය මං කිව්වේ. හරි? ඒකෙදි නිකුත් කළනම ජීවිතපත් නෝ චෙක්පත් කියන්නේ ඒක කොහොමද කරන්නේ? මම උඹට සරල ක්‍රමයක් කියලා දුන්නා.
මොකද්ද නිකුත් කරපුවාම මොකද වෙන්නේ අපේ ශේෂය අඩු වෙනවා හරි ඒ කියන්නේ ඔන්න ශේෂය තිබ්බා හිතන්න අපි දෙන්නගේම සමානයි ඈ දෙන්නගේම සමානයි නේ සමානයි හරි දැන් අපේ ශේෂය නිකුත් කරපුවාම මොකද වෙන්නේ අඩු වෙනවා අපේ ශේෂය කොතනද තියෙන්නේ මෙතන හරි මෙතන තියෙන්නේ දැන් අපිට මොකද්ද කරන්න ඕනේ හොඳට මතක තියාගන්න සංශෝධිත මුදල් පාලනය කිරීමෙන් කරන්නේ අපේ වැරදි හදාගන්න එක නේ අපේ වැරදි හදා වෙලා තියෙන වැරද්ද අපි හදාගන්න දැන් බැංකු සැසඳුම් ප්‍රකාශනයෙන් කරන්නේ මොකද්ද කියලා දැනගන්න බැංකු සැසඳුම් ප්‍රකාශනයෙන් කරන්නේ අපේ වැරදි දැන් හදාගන්න තියෙන අපිට අනුන්ගේ වැරදි හදන්න බෑ දැන් මට පුළුවන් ද ඔයාලගේ වැරදි හදන්න වැරදි හදන්න බෑ උපදෙස් දෙන්න විතරයි පුළුවන් ඒ වගේම අපිට බැංකුවේ වැරදි හදන්න බෑ එයාගේ අවල් හදන්න බෑ අපි කරන්නේ తాවකාලිකව සමාන කරනවා මොකද తాවකාලිකව සමාන කරගන්න ඒ අනුව අපි කරනවා එයාගේ මොකද්ද බලපෑම නිකුත් කරලා නමුත් එයාට ගිහිල්ලා එහෙනම් නිකුත් කරපුවම අපේ ශේෂය අඩු වෙන්නේ මෙතන තියෙන්නේ එහෙනම් අපි යාර తాවකාලිකව සමාන එහෙනම් මොකද කරන්නේ මෙතන තියෙන ශේෂය සමාන කරගන්න උඩට ගන්නවා එහෙනම් උඩට ගන්නවා කියලා කියන්නේ එකතු කරනවා තේරුණාද ඔන්න ඕකයි වෙන්නේ නිකුත් කරපුවාම අපේ ශේෂය අඩු වෙනවා මෙයාටත් ගියා නම් මෙයාගෙත් අඩු වෙනවා එහෙනම් සමානයි නමුත් ගිහිල්ලා නැහැ මෙයාගේ අඩු වෙලා නැහැ අපේ විතරයි අඩු වෙලා තියෙන්නේ එහෙනම් අපි සමාන කරගන්න මෙයත් එක්ක අපි මේ ශේෂය වැඩි කරනවා ඒ අනුව නිකුත් කරන අවධිය ඉදිරිපත් නොවන චෙක්පත් අපි එකතු කරනවා හරිද ඊළඟට තැම්පත් කරපුවාම මොකද වෙන්නේ තැම්පත් කරපුවාම ඔන්න එකක් ගම් සමානව තිබ්බා තැම්පත් කරපුවාම මොකද වෙන්නේ මම මේ චුට්ටක් ගන්න මෙතන ගන්න නේ තැම්පත් කරපුවාම ඔන්න දැන් තැම්පත් කරන්න කලින් අපේ ශේෂය මේ මට්ටමේ දීලා දෙන්නගෙම එකම මට්ටමේ දී තැම්පත් කරපුවාම මොකද වෙන්නේ අපේ ශේෂය වැඩි වෙනවා වැඩි වුණා දැන් මෙයාට ගිහිල්ලා උපලබ්ධ වුණා මෙයාගෙත් වැඩි වෙනවා එහෙනම් දෙන්නම සමානයි හැබැයි ගිහිල්ලාද නෑ එහෙනම් අපිට ඕනේ මොකද්ද මෙයාගේ ශේෂයට සමාන කරන්න මොකද පහළ තියෙන මෙයාගේ ශේෂය මේකට සමාන කරගන්න ඕනේ දැන් තියෙන කොතන මෙතන තියෙන්නේ එහෙනම් මේ මට්ටමට එන්න නම් ඔයා මොකද කරන්නේ මේ ශේෂය අඩු කරගන්න ඕනේ අන්න ඒ අනුව තමයි තැම්පත් කරලා උපලබ්ධ චෙක්පත් අඩු කිරීම කරන්නේ ඔක තමයි මේ බැංකු සැසඳුම් පාඩම සම්පූර්ණයෙන්ම මම ඔයාලට කිව්වේ හරි අපේ ඒගොල්ලොම මුදල් පාලනය කරන බැංකු ප්‍රකාශනය හදනවා මුදල් පාලනය කිරීමේ තියෙන වැරදි ටික හොයාගෙන ඒ ටික නිවැරදි කරනවා සංශෝධිත මුදල් පාලනය කිරීම ඊට පස්සේ අපි මේ ශේෂය භාවිතා කරලා ඒක බැංකු ප්‍රකාශන තාවකාලිකව සමාන කරගන්න බැංකු සැසඳුම් ප්‍රකාශනය හරි සමාන කරගන්න ඒක ඔච්චරයි බැංකු සැසඳුම් හරි දැන් මේ ප්‍රශ්නේදී තියෙන කොටසදී තව පුංචි දේවල් ටිකක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් කියලා දීලාම ප්‍රශ්නෙට යන්නම් ඒකෙදි තියෙනවා ඒගොල්ලන් හදලා තියෙනවා 2000 කවද්ද 21 1 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශන හරි කවදද 2021 1 දිනට ඒ කියන්නේ මෙන්න විදුම් කාල සීමාව 2021 ජනවාරි මාසයේ හරි ඒකේ 1 දිනට ඒක නම් හදලා තියෙනවා මොකද්ද බැංකු සැසඳුම් ප්‍රකාශන හරි 1 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශන හදලා එහෙනම් මේ හදලා තියෙන බැංකු සැසඳුම් ප්‍රකාශනයේ දාලා තියෙන උඩ සංශෝධන මුදල් පාලනය ශේෂය තියෙනවා ඒ වගේම අවසානයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය හරි මේ 2021 1 1ට තියෙන ශේෂය කියලා කියන්නේ මොකක්ද 2021 1 1ට තියෙන ශේෂය කියලා කියන්නේ ඊට කලින් අවුරුද්දේ ඒ කියන්නේ 2020 දෙසැම්බර් කවද්ද 12:31කට තිබ්බ ශේෂය හරි ඒ කියන්නේ මේ තියෙන සංශෝධන මුදල් පාලනය කිරීමේ ශේෂය කියලා මොකක්ද 2021 මේ දින සංශෝධන මුදල් පාලනය කිරීමේ ශේෂය කියලා කියන්නේ 2021 දෙසැම්බර් අදපු සංශෝධන මුදල් පාලනය කිරීමේ අවසාන ශේෂය කීයද? ඒගොල්ලන් කියනවා ඒක 400යි. හරි. ඔය ශේෂය භාවිතා කරලා ඕක ආරම්භයට දාලා තමයි
මේ මාසේ ඒ කියන්නේ 2021 ජනවාරි වලට අපි මුදල් පාලනය කිරීම හදනවා. 2021 ජනවාරි වලට තමයි අපි මුදල් පාලනය කිරීම හදනවා. හරිද? එතකොට මේ 400 තමයි 2021 ආරම්භයේ තියෙන ශේෂය. හරිද? ඔක තේරුම් ගන්න ඉස්සෙල්ලා. කලින් කාල සීමාව අවසානයේ සංශෝධන මුදල් පාලන කිරීමේ ශේෂය තමයි මේ කාල සීමාව ආරම්භයේ සංශෝධනයට පෙර අපි හදන සාමාන්‍ය මුදල් පාලන කිරීම තියෙන්නේ. අන්නේ මුදල් පාලන කිරීමේ ආරම්භක ශේෂය වෙයි. තේරුණාද? හරි. ඊළඟට කලින් කාල සීමාවේ මේ බැංකු ප්‍රකාශනයේ ශේෂය කියලා තියෙන්නේ. මේ තියෙන කීයද? 360. ඕක තමයි අපේ මේ කාල සීමාවේ හදන බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ. අපි ගාන මේක දිනේ බලන්න. කලින් කාල සීමාවේ තියෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙන්නේ ඔන්න 300. හරි. ඒක තමයි ආරම්භක ශේෂය. එහෙනම් ඉස්සලා මොකද තේරුම් ගන්න ඕනේ? මේ එකයි එකට අදලා තියෙන බැංකු සැසුම් ප්‍රකාශනය කියලා කියන්නේ කලින් කාල සීමාවේ හදපු එක. ඒකේ තියෙන සංශෝධන මුදල් පාලන කිරීමේ ශේෂය කියන්නේ කලින් කාල සීමාව අවසන් බින්දකපු සංශෝධන මුදල් පාලන කිරීමේ අවසන් ශේෂය. ඕක ආරම්භයට අරගෙන තමයි අපි මේ කාල සීමාවේ මුදල් පාලන කිරීම හදන්නේ. ඒ වගේම කලින් කාල සීමාවේ බැංකු සැසුම් ප්‍රකාශනයේ අවසානයේ තියෙන බැංකු ප්‍රකාශනයේ ශේෂය තමයි මේ කාල සීමාව ආරම්භයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය විදිහට. හරි. ඔය තමයි මූලික සිද්ධාන්ත. මේ කියන කොටස තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට පහත අතිරේක තොරතුරු ඔබට සපයා ඇත. මොනවද? 2021 ජනවාරි මාසයේ තුල රුපියල් ලක්ෂ 5ක චෙක් පතක් නිකුත් කර ඇත. ජනවාරි මාසයේ තුල රුපියල් 3,80,000ක චෙක් පත් පවණක් බැංකුවට ඉදිරිපත් වී ඇත. ඊළඟ දෙක 2021 ජනවාරි මාසයේ තුල රුපියල් ලක්ෂ 6ක චෙක් පත් බැංකුවේ තැන්පත් කර ඇති අතර එයින් 2021 1/31 දින රුපියල් 4,40,000ක චෙක් පත් උපලබ්ධ වී තිබුණි. හරි. ඊළඟ බලන්න. 3 2021 ජනවාරි මාසයේ තුල මුදල් ගිණුමේ සටහන් නොවු ඒ වගේම බැංකු ප්‍රකාශනයේ අනාවරණය වූ ගනුදෙනු පහත පරිදි මොනවද? ණය ප්‍රේෂණ තියෙනවා 40000. තැන්පත් කළ අදරූ චෙක්පත් තියෙනවා 30000. බැංකු ගාස්තු තියෙනවා 15000. ස්ථාවර නියෝග මත ගෙවීම් තියෙනවා රක්ෂණය කීයද? 50000. ඔය තමයි අර මම කිව්වේ මගේ හැරීම් ටික තමයි මේ දීලා තියෙන්නේ. හරි. ජනවාරි මාසයේ තුල බැංකු ප්‍රකාශන හඳුනා ගන්න. ඊළඟට තියෙනවා මොකද්ද? 4 2021 1 දිනට පැවති උපලබ්ධ නෝ චෙක්පත්. අය කියන්නේ අර අපි හදපු බැංකු සැසුම් ප්‍රකාශන තියෙන්නේ. මේ දවස්වල හදපු බැංකු සැසුම් ප්‍රකාශන තියෙන්නේ. අන්න ඒකේ උපලබ්ධ නෝ චෙක්පත් තියෙනවා. අපි ඒක බලමු ඊට පස්සේ කිව්වා. ඒකේ උපලබ්ධ නෝ චෙක්පත් 2021 ජනවාරි මාසයේ තුලදී උපලබ්ධ වෙලා. අන්න ඒ ටික මේ මාසෙ උපලබ්ධ වෙලා. ඒ වගේම 2021 1 දිනට ඉදිරිපත් නෝ චෙක්පත් වලින් රුපියල් 50000ක චෙක්පත් පමණක් 2021 ජනවාරි මාසයේ තුල බැංකුවට ඉදිරිපත් විය. ඒ කියන්නේ මේකයි කියන්නේ. මොකද්ද? මේ තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ. නිකුත් කරනම ඉදිරිපත් නෝ චෙක්පත් තියෙනවනේ කීයක්ද? 80ක්. ඒකෙන් 50ක ඒවා විතරයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. 30ක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ වගේම මේ තියෙන උපලබ්ධ නෝ චෙක්පත් ටික ඒ ටික මේ මාසෙ උපලබ්ධ වෙලා කියලා කියන්නේ. තේරුණාද? බලන්න අවසර මොකද කියන්නේ? ඒගොල්ලන් කියනවා රුපියල් 50000 චෙක්පත් පමණක් ඉදිරිපත් වුණා. හරි? ඒ කියන්නේ අර නිකුත් කරපු චෙක්පත් වලින් කලින් කාල සීමාව අවසන් දින්න. ඒ කියන්නේ මේ කාල සීමාව ආරම්භක දිනට නිකුත් කරලා තාම ඉදිරිපත් වුණු චෙක්පත් තියෙනවා කීයක්ද? 80000. ඒ 80000න් මේ කාල සීමාවේ කීයක් ඉදිරිපත් වුණාද? 50000යි. තාම ඉදිරිපත් වුණු ඒවා කීයද? 30000. හරි? ඒ වගේම තැන්පත් කරලා උපලබ්ධ වුණු චෙක්පත් කීයක් තිබ්බද මේ දෙන්නට? 1,20,000යි. ඒ ටික ඔක්කොම මේ කාල සීමාවේදී උපලබ්ධ වුණා. තේරුණාද? ඔන්න ඕක තමයි කියන්නේ. හරිද? ඒ අනුව උපලබ්ධ වූ ප්‍රමාණය කලින් කාල සීමාවේ උපලබ්ධ නොවේ වලින් සම්පූර්ණයෙන් උපලබ්ධ වෙලා. කලින් කාල සීමාව අවසන් දින්න. ඒ කියන්නේ මේ කාල සීමාව ආරම්භක දිනට තිබ්බ 80000ක චෙක්පත් වලින් කීයද? 30000ක් විතරක් මේ කාල සීමාවේදී උපලබ්ධ නිකුත් ඉදිරිපත් වෙලා නැහැ. හරිද? අපි මේකේ පොඩි සරල අදහසක් ගමුකෝ. ඊළඟට බලන්න මොනවද ඉඳන් තියෙන්නේ කියලා. අපේ අවසානයේ තියෙනවා හදලා තියෙන උත්තර මොනවද? බැංකු ප්‍රකාශනයේ ලැබීමට පෙර
2021 ජනවාරි මාසය සඳහා පිළියෙල කර මුදල් පාලන ගිණුම. ඔන්න මුදල් පාලන ගිණුම හදන්නලු කවදද? ජනවාරි මාසයේ සඳහා. හරි. කියන්නේ සංශෝධිත පෙර මුදල් පාලන ගිණුම. ඊළඟට සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්න. ඒ වගේම 1.31 දිනට බැංකු සෙසුම් ප්‍රකාශන හදන්න. අපිට දීලා තියෙන 1.1 දිනට බැංකු සෙසුම් ප්‍රකාශන 1.31 දිනටත් හදන්න. හරි. දැන් අර කලින් කියපු කතාව මොකද්ද? ඒගොල්ලන් කියලා තිබ්බනේ. දැන් ඒගොල්ලන් හදලා තිබ්බනේ මොකද්ද? මෙන්න මේ දවසට 1.1 දිනට ඒ කියන්නේ ඇත්තටම 2020 දෙසැම්බර්. හරි 12යි 31 දිනට හදලා තියෙනවනේ ඒගොල්ලන් මොකද්ද? මෙන්න මේ දවසට බැංකු සෙසුම් ප්‍රකාශනය. ඒකේ තියෙනවා ඉදිරිපත් නොවු චෙක්පත්. ඒ කියන්නේ අපේ ගිණුම් කාල සීමා ආරම්භයේදී මේ තියෙන ආරම්භක ශේෂයන් වෙනස් වීම කියන කතාව. හරි. මේක අර සාමාන්‍ය බැංකු සෙසුම් වලට වඩා ටිකක් එහා ගිය ප්‍රශ්න. හරි. සමහරවිට මේක ගන්න නැත්නම් අපි රිවිෂන් එකේදී ඉස්සරහට කතා කරනවා මේක පූර්ණව. ඒ අනුව මේක කියන්නේ කලින් කාල සීමා අවසන් දින. ඒ කියන්නේ මේ කාල සීමා ආරම්භක දිනට ඉදිරිපත් නොවු චෙක්පත් තිබ්බල කීයද? 80000. ඒකෙන් 50000ක් විතරයි මේකේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ කාල සීමාව තුළ. හරි. 30000ක් ඉදිරිපත් වෙලා නැහැ. හරි. ඊළඟට කියනවා උපලබ්ධි නොවු චෙක්පත් තිබ්බනේ මේද දවසට කීයද? කීයක් තිබ්බද? උපලබ්ධි නොවු චෙක්පත් කීයක් තිබ්බද? 1,20,000ක් තිබ්බා. මේ 1,20,000න් ඔක්කොම ටික උපලබ්ධි වෙලා. එහෙනම් මේ කාල සීමාවල උපලබ්ධි නොවු චෙක්පත් ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ කලින් කාල සීමාවට තිබ්බේ බෑ. මේ දවසට තිබ්බේවදී මේ කාල සීමාවේ නිකුත් කරපුවත් තැම්පත් කරපුවත් නෙමෙයි. මේ කියන්නේ මෙන්න මේ දවසට. ඒ කියන්නේ කලින් නිකුත් කරලා තවමත් ඉදිරිපත් නොවුවා 30000ක් තියෙනවා. මෙන්න මේ දවස් වෙනකොට ඉදිරිපත් නොවන 30000ක් තියෙනවා. ඒ වගේම මේ දවසට උපලබ්ධ නොතිබ්බ 1,20,000න් සම්පූර්ණ ටිකම මේ කාල සීමාව තුළ උපලබ්ධිලා තියෙනවා. හරිද? ඔකයි මෙතන කතාව. දැන් ඔන්න ඔයාට දැන් තේරෙන්න ඕනේ මොනවද මේ ගානේ තියෙන්නේ. ආරම්භක ශේෂයන් වෙනස් වීමට බලපාපු හේතු දෙකක් තියෙනවා. මොනවද? එකක් තමයි කලින් කාල සීමාවෙදී නිකුත් කරලා ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවා. ඒකෙන් 50000ක් දැන් ඉදිරිපත් වෙලා 30000ක් ඉදිරිපත් වෙලා නැහැ. කලින් කාල සීමාවේ තැම්පත් කරලා උපලබ්ධි නොවු චෙක්පත් අවසාන දිනට තිබ්බා කීයද? 1,20,000. ඒ ටික ඔක්කොම මේ කාල සීමාවේ උපලබ්ධිලා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මේක ගලපන්නේ මෙහිමයි. දැන් අපි මේ කාල සීමාවේදී හඳුනා ගන්නවා නිකුත් කරන නමුත් ගේම් ඉදිරිපත් නොවු චෙක්පත්. අන්න ඒ ටිකත් එක්ක මේ ප්‍රමාණය එකතු කරනවා. හරි? මේ කාල සීමාව තුළ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවානේ. දැන් ඒක අපි ඉස්සරහට හඳුනාගමු. ඒ කොටසයි මෙන්න මේ කියන 30000යි එකතු කරමු. හරිද? මම තාම දානට ආවේ නැහැ. හරි මම මේ පාඩම පොඩ්ඩක් ඔයාලට අප්ඩේට් කරේ ඉගෙන ගත්ත නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඉගෙන ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අපේ පන්ති වල දාපු කෙනෙක් නම් දන්නවා මේක. එහෙනම් ලොකු මේක ගැටලුවක් නැහැ. අර දන්නේ නැති කෙනෙක් හිටියොත් මේක අප්ඩේට් කරගන්නයි මම මේ කරුණ ටික කිව්වේ. හරි? ඒ අනුව මේ 30000 ගලපන්නේ මේ කාල සීමාව අපි අවසන් දින්න හදන බැංකු සෙසුම් ප්‍රකාශනය. ඒකේ නිකුත් කරලා આવුත් ගේමට ඉදිරිපත් නොවු චෙක්පත් වලට මේ 30000ත් එකතු කරලා දාන්න. හරිද? ඔන්න ඔකයි කතාව මෙතන. දැන් බලමු